පුතේ ඔන්න එහෙනම් අපි ඊළඟ ගාන හදන්නත් උත්සාහය දරමු. පුතේ මේකත් සඩාස්ත්‍ර පිළිබඳ ගානක්. ඒතකොට අපි කලින් හැදුවෙත් සඩාස්ත්‍ර පිළිබඳ ගානක්. එකම සමාන ගණන් දෙකක් හැදුවට කලින් ගානට වඩා ලොකු වෙනස්කම් ටිකක් මම මේ ගානේ සිද්ධ කරලා තියෙනවා. මොකද්ද ගාන කියවලා බලලා අපි පැහැදිලි කිරීමට යමු. එක එකක බර W බැගින් වූ එක හා සමාන දඬු 6ක් සුමටව සංදි කිරීමෙන් ABCDEF සවිදි සඩාස්ත්‍රයක් සාදා ඇත. පුතේ කලින් ගානෙත් ඔය ටිකම තිබ්බා. ACCEAE සැහැල්ලු දඬු 3ක් මගින් සවිදි සඩාස්ත්‍රයක හැඩය ගන්නවා මෙම සැකිල්ල කැපිටල් A ගෙන් එල්වා ඇත. බලන්න කලින් ගානේ විදිහටම සඩාස්ත්‍රයක් මෙතන නිර්මාණය වුණාට පුතේ මෙතනදී සැහැල්ලු දඬු 3ක් තියෙනවා. එක සැහැල්ලු දණ්ඩක් A වල ඉඳන් C ට යා කරලා අනිත් එක A වල ඉඳන් E ට යා කරලා අනිත් එක C වල ඉඳන් E ට යා කරලා ආන් එතනින් තමයි පුතේ මේ ගාන සංකීර්ණ තත්වයට පත් කරලා තියෙන්නේ. ඒක පැහැදිලිද? හරි. ඔය ටික ලියාගෙන ඉවර වෙන්න. ලියාගෙන ඉවර වෙලා මේ ගානෙදී මම ප්‍රශ්න කරන්නේ මෙන්න මේ ටික. පුතේ පල්ලෙහම දැන් A ගෙන් එල්ලුවහම පල්ලෙහම කෙලවර D. එහෙනම් මම ඔයාලගෙන් අහනවා පුතේ D සංදියේ ප්‍රතික්‍රියාව මොකක්ද කියන එක. ඒ වගේම A වලට පස්සේ තියෙන්නේ B. B සංදියේ ප්‍රතික්‍රියාව මොකක්ද කියන කාරණයක් මම මෙතනදී ප්‍රශ්න කරනවා. එලෙසම පුතේ AC දණ්ඩේ ආතතිය හොයනවා. ඊට පස්සේ CE දණ්ඩේ තෙරපුම හොයනවා. පුතේ මෙතනදී මම විශේෂයෙන්ම මේ AC දණ්ඩේ ආතතියක් කියලත් CE දණ්ඩේ තෙරපුමත් කියලා මෙතන ලකුණු කරගෙන තියෙනවා. පුතේ යම් හේකින් ඔයා මේ සියල්ලම ආතති විදිහට ලකුණු කරගෙන ගාන හදාගෙන ගියොත් CE දණ්ඩේ ආතතියට ඍණ උත්තරයක් ලැබෙන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම CE දණ්ඩේ තෙරපුමක් තියෙන්නේ. AC දණ්ඩේ ආතතියට ධන උත්තරයක් ලැබෙන්න ඕනේ. එතකොට තමයි ඇත්තට මේක ආතතියක්ම වෙන්නේ. පැහැදිලිද? එහෙනම් පුතේ ගාන ලියාගෙන ඉවර වෙලා වීඩියෝ එක නතර කරලා හොඳට ගාන කියවන්න. ගාන හොඳට කියවලා ඉවර වෙලා පුතේ රූප සටහන තනියම අදින්න. රූප සටහන ඇඳලා මේ කොටස් ටික හදන අනුපිළිවෙල හදන්න කලින් කල්පනා කරන්න. මේ කොටසට උත්තරේ ගන්න මෙහෙමයි. මේ කොටසට ගන්න උත්තරේ මේ විදිහට. මේ කොටසට මම කල්පනා කරන්නේ මේ විදිහට අනුපිළිවෙලින් කල්පනා කරන්න. කල්පනා කරලා ඉවර වෙලා පුතේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න ඔයාගේ රූප සටහනයි මගේ රූප සටහනයි පෑහෙනවද? යම් හේකින් ඔයාගේ රූප සටහන තුල අඩුපාඩුවක් තියෙනවාද කියලා. අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව නිවැරදි කරගන්න. ඒ අඩුපාඩුව නිවැරදි කරගෙන ඉවර වෙලා පුතේ නැවතත් වීඩියෝ එක නතර කරලා සම්පූර්ණ ගාන හදන්න. ඊට පස්සේ මගේ වීඩියෝ එකත් එක්ක බලන්න ඔයාගේ උත්තර පෑහෙනවද කියලා. තේරුණාද? ඔන්න ඔය අනුපිළිවෙලට මේ ගාන හදන්න. මේකත් සුන්දරත්වයක් තියෙන, චුට්ටක් හිතන්න තියෙන, පොඩ්ඩක් නෙමෙයි ගොඩාක් කල්පනා කරන්න තියෙන ගානක්. ඒ නිසා ඔයාලට බැරි නැහැ පුතේ අනිවාර්යයෙන්ම මේ ගාන හදන්නත් ඔයාලට පුළුවන්ම තමයි. පුතේ බලන්න දැන් එහෙනම් මම රූප සටහන ඇඳලා ඉවරයි. W බර වෙන දඬු 6ක් සම්බන්ධ කරලා තියෙනවා. දණ්ඩක දිග අපි A කියලා ගමු. පැහැදිලිද? එතකොට A වල ඉඳන් C ටත් C වල ඉඳන් E ටත් A වල ඉඳන් E ටත් යා කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට මෙතනදී මේ දඬු තුනක් අභ්‍යන්තරයේ සවි කිරීමට හේතුව තමයි මේ හැඩය එලෙසම පවත්වා ගැනීම. පැහැදිලිද? එතකොට ওই කාරණා ටික ওই විදිහට සිද්ධ වෙනකොට පුතේ අපිට දැන් කලින් සඩාස්ත්‍ර පිළිබඳ දැනුමක් ලැබිලා තියෙනවා කලින් ගාන අනුසාරයෙන්. ඒ දැනුමෙන් අපිට කල්පනා කරාම තේරෙනව නේද පුතේ මේ පද්ධතිය AD සිරස් රේඛාව වටා සමමිතික වෙනවා. මේ පද්ධතිය AD සිරස් රේඛාව වටා සමමිතික වෙනවා. පද්ධතියම AD සිරස් රේඛාව වටා සමමිතික වෙනවා නම් පුතේ අනිවාර්යයෙන්ම මේ D සංදිය අපි ගැලෙව්වොත් D වල තියෙන ප්‍රතික්‍රියාවේ සිරස් සංරචකයේ බිඳුව වෙනවා. ඒකේ තර්කයක් නැහැ පුතේ. පැහැදිලිද? එතකොට ඒක වාක්‍යයක් විදිහට ලියන්න ඕනේ. මොකද්ද? පද්ධතිය AD සිරස් රේඛාව වටා සමමිතික නිසා හේයින් D සංදියේ සිරස් සංරචකයේ ශූන්‍ය වෙනවා. පුතේ පද්ධතිය
AD වටා සමමිතික වෙන්න එක් හේතුවක් තමයි බලන්නකො මෙතනින් ඔයාලා කඩ ඉරක් ඇඳලා කල්පනා කරද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ රේඛාවටම මේ රේඛාව හරියටම සමමිතික වෙන පරිදි තමයි මේක ඇඳෙන්නේ. බලන්න මේ දන්නේ හරි මැදින් මේ කියන්නේ වෙනසක් නැහැනේ. එතකොට බැරි වෙලාවත් මේක විතරක් තිබිලා මේක නැති වුණා නම් ওই සමමිතිකතාවය ගැන අපිට කතා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක නැති වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ දෙන්න තිබුණා නම් ඒ සමමිතිකත්වය ගැන කතා කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා ඒක මනාව තේරුම් අරගෙන පුතේ මම මෙතනින් D වලින් වෙන් කරන්නම්. D වලින් වෙන් කරලා ඉවර වෙලා පුතේ මේ පැත්තට x දාන්නම් මේ පැත්තට y දාන්නම්. අපි දැනටමත් දන්නවා මේ y වලගේ අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද පුතේ? බිඳුව වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. මම ඕක වාක්‍යයක් විදිහටත් ලියනවා. පද්ධතිය AD සිරස් රේඛාව වටා සමමිතික බැවින් y සමානයි බිඳුව වේ. පුතේ විභාගයේදී මේ ලියන වාක්‍ය සඳහා ලකුණු හම්බ වෙනවා. එක්ක මේක වාක්‍යයක් ලියන්න ඕනේ නැත්නම් රූපේ ලකුණු කරන්න ඕනේ. නමුත් අපි මේ y සමානයි බිඳුව වීම පදනම් කරගත්ත સિદ્ધාන්ත කොටස අපි මෙතනදී පැහැදිලිව ලකුණු කරලා තියෙනවා. තේරුණාද? හරි. ඊළඟට x වලාගේ සොයන්න ඕන නිසා පුතේ කෙනෙක්ට ඕනනම් මේ ED දණ්ඩ වෙනම සලකලා x වලාගේ හොයන්නත් පුළුවන්. තව කෙනෙක්ට ඕනනම් පුතේ CD දණ්ඩ වෙනම සලකලා x වලාගේ සොයන්නත් පුළුවන්. නමුත් ඔයා ඒ මොන දණ්ඩ සලකලා හෙව්වත් x ට ලැබෙන පිළිතුරේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. මේකට අදාළව බාහිර බලයන් ලකුණු කරද්දී පුතේ මේ දණ්ඩයෙන් මධ්‍ය ලක්ෂයෙන් පල්ලෙහාට ක්‍රියා කරන බර මම ලකුණු කරගෙන නැහැ. ඔන්න ඒකත් දැන් ලකුණු කරගත්තා. පැහැදිලිද? ඒක ලකුණු කරගෙන ඉවරලා එන්න මෙහෙට මම මේ පැත්තෙන් ගාන හදනවා. මොකද්ද ලියන්නේ? CD දණ්ඩේ සමතුලිතතාවයට CD දණ්ඩේ සමතුලිතතාවයට හරි. CD දණ්ඩේ සමතුලිතතාවය සලකද්දී පුතේ මෙන්න මේ පරිද්දෙන් තමයි අපිට CD දණ්ඩ ලැබෙන්නේ. අපි හිතමුකෝ මේක තමා C මේක තමා D. හැබැයි පුතේ C සංදියේ බාහිර බලයන් පවතින නිසා C සංදිය සලකලා අපිට විභේදනයන් කරන්න බෑ. කළ හැකි එකම දේ වනුයේ C සංදිය සලකලා C වටා ගූර්ණය ගැනීම පමණයි. නමුත් පද්ධතිය C කියන සංදිය වටා සමතුලිත වන හේයින් C ලක්ෂය වටා පද්ධතියේ ගූර්ණය සැලකූ විට ලැබෙන උත්තරය පුතේ අනිවාර්යයෙන්ම බිඳුව වෙනවා. ඒ කාරණයක් තේරුණාද? හරි. දැන් ඔය සියල්ලම හිතේ තියාගෙන ලකුණු කරමුකෝ. මෙන්න මේ පැත්තට තිබ්බ පුතේ x ඔන්න මං ඒක ලකුණු කරා. මේ පැත්තට තියෙනවා පුතේ w ඔන්න ඒක ලකුණු කරා. දණ්ඩේ දිග ඒ නිසා මේ දිග ඒ බෙදීම දෙක වන කොටස් දෙකකින් යුක්ත වෙනවා. මෙන්න මේ කෝණය කලින් අවස්ථාවෙත් අපි අධ්‍යයනය කළා අංශක 30යි කියලා. හරි. සුපුරුදු විදිහට ගූර්ණය ගද්දි පුතේ ඔයා මෙහෙම පෑන තියලා කල්පනා කරද්දි ඔයාට තේරෙනවා මේකෙන් ඇති වෙන්නේ ධන ගූර්ණයක් මේ x කින් නැති වෙන්නේ ධන ගූර්ණයක්. w වතාවක්. හරි. මේ w ගේ ක්‍රියාරේඛාව ලකුණු කරොත් පුතේ මෙන්න මේක තමයි w ගේ ක්‍රියාරේඛාව. ඒ w ගේ ක්‍රියාරේඛාවට මෙතන ඉඳන් තියෙන ලම්බ දුර කියන්නේ මේ දුර. මේ කෝණයත් අංශක 30යි මේ කෝණයත් අංශක 30යි. මේ කර්ණය A බෙදීම 2යි ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය A බෙදීම 2යි. අපිට ඕනේ බද්ධ පාදයේ පුතේ. බද්ධ නම් cos ඒ නිසා A බෙදීම 2යි cos 30ක් බවට ඕකපත් වෙනවා. හරි. එලෙසම පුතේ x කින් නැති වෙන්නේ ධන ගූර්ණයක්. ඒක පුතේ අපිට ධන x වන පරිදි ලකුණු කරන්න පුළුවන්. හරි. x ගේ ක්‍රියාරේඛාව මම මේ අතට දික් කරාම පුතේ මේ ක්‍රියාරේඛාවට මෙතනින් ඉඳන් පවතින ලම්බ දුර වනුයේ මේ කඩිරින් දැක්වෙන දුර.
මේරුචිකෝණී ත්‍රිකෝණය සලකද්දී මේ කර්ණය A අපිට ඕන වෙන්නේ සම්මුඛ පාදය. සම්මුඛ පාදය කියන්නේ පුතේ A sin 30යි. A sin 30යි. සමතුලිත නිසා පුතේ උත්තරේ බිඳුවයි. මේක සුළු කරාම x වලාගේ අපිට සොයා ගන්න පුළුවන්. එහෙනම් පුතේ බලමු දැන් අපි සුළු කරලා w a බෙදීම 2යි cos 30 කියන්නේ එතකොට පුතේ මූල 3 බෙදීම 2යි. ධන x වතාවක් a sin 30 අගේ පුතේ භාගයට සමාන වෙනවා. ඒ නිසා සුපුරුදු පරිදි උත්තරේ බිඳුවයි. දැන් පුතේ මේ a බෙදීම 2ට මේ a බෙදීම 2 කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා x වලාගේ සමානයි ඍණ මූල 3යි w බෙදීම 2ක් වන පරිදි පුතේ අපිට පිළිතුරක් ලැබෙනවා. මේ විදිහට උත්තරයක් ලැබුණා කියන එකේ තේරුම අපි ලකුණු කරගත්ත පැත්තට නෙමෙයි පුතේ ඇත්තටම x වල අගේ පවතින්නේ දිශාව පවතින්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. එහෙනම් අපි ලකුණු කරපු දිශාවට x වලාගේ ඍණ මූල 3යි w බෙදීම 2යි ඊට ප්‍රතිවිරුද්ධ දිශාව අපි සලකුණු කරගත්තොත් පුතේ ඒකේ අගය ධන මූල 3යි w බෙදීම 2ක් බවට පත් වෙනවා. කාරණේ පැහැදිලිද? හරි. දැන් එහෙනම් x වලාගේ හොයලා ඉවර නිසා පුතේ අපිට d සංදියේ සමස්ත ප්‍රතික්‍රියාව සොයලා ඉවරයි. ඔයාලා විස්තර වශයෙන් ඕනනම් ලියා ගන්න. එම නිසා d සංදියේ ප්‍රතික්‍රියාව මෙන්න මෙහෙම වෙනවා කියලා ලියා ගන්න. d සංදියේ ප්‍රතික්‍රියාව හොයලා ඉවර නිසා අපි දැන් යොමු වෙමු පුතේ b සංදියේ ප්‍රතික්‍රියාව හොයන්න. එතකොට අපි කිව්වා මතකද AD වටා පද්ධතිය සමමිතිකයි කියලා. පද්ධතිය AD වටා සමමිතික වන නිසා පුතේ B සංදියේ ප්‍රතික්‍රියාවන්ටම හරියටම සමාන ප්‍රතික්‍රියාවන් තමයි F සංදියේ ඇති වෙන්නේ. පැහැදිලිද? හේතුව ඇයි? සමමිතිකත්වය. AC දණ්ඩේ යම් ප්‍රතික්‍රියාවක් නැති වෙනවා නම් ඒකට සර්ව සම ප්‍රතික්‍රියාවන් තමයි පුතේ A E දණ්ඩෙත් ඇති වෙන්නේ. ඒකට හේතුවත් සමමිතිකත්වය. හරි. දැන් එහෙනම් පුතේ x වලට ලැබුණු අගයත් එකතු කරගෙන අපි යනවා b සංදියේ ප්‍රතික්‍රියාවන් සොයන්න. ඔන්න එහෙනම් පුතේ මේ x වල දිශාව මේ පැත්තනේ ලකුණු කරේ. ඒකට ඍණාගයක් ආපු නිසා මම ඒක දැන් හරි පැත්තටම ලියා ගන්නවා. පැහැදිලිද? ඒක දැන් මම හරි පැත්තටම ලියා ගන්නවා. එතකොට මේ පැත්තට තමයි ධන දිශාව මූල 3යි w බෙදීම 2යි. එහෙනම් මේ පැත්තට තමයි ධන දිශාව මූල 3යි w බෙදීම 2යි. පැහැදිලිද? හරි. මෙන්න මේ විදිහට අපිට එහෙනම් මේ ටික හොයාගන්න පුළුවන් පුතේ. කාරණාව නිරවුල්ද? හරි. එන්නකෝ අපිට B සංදියේ ප්‍රතික්‍රියාවන් හොයන්න ඕනේ. ඒ නිසා මම B සංදිය දැන් ගලවනවා. B සංදිය ගැලෙව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ. හේතුව B සංදියේ වෙන බාහිර බලයක් නැහැ. B සංදිය තුල වෙන බාහිර බලයක් නොමැති නිසා අපිට B සංදිය ගලවන්න පුළුවන්. මතකද මම ඔයාලට මතක් කළා B සංදියේ ප්‍රතික්‍රියාවන්ටම සමාන වන ප්‍රතික්‍රියාවන් ඒ විදිහටම තමයි F සංදියේ ඇති වෙන්නේ කියලා. ඒ කාරණේ දැන් රූපේනුත් පැහැදිලිනේ. AC දණ්ඩ තුල යම් ප්‍රතික්‍රියාවන් තියෙනවා නම් ඒවට සමාන වන අයුරින් තමයි පුතේ AE දණ්ඩ තුල ප්‍රතික්‍රියාවනුත් ඇති වෙන්නේ. හරි. දැන් ඔන්න මම ගියා පුතේ B සංදියට. B සංදියට ගිහිල්ලා මම ලකුණු කරගන්නම්කෝ මේ පැත්තට x 1යි මෙන්න මේ පැත්තට y 1යි. එහෙනම් ඒකේ තේරුම මේ දන්න තුල ගත්තහමත් මේ පැත්තට x 1යි පුතේ මෙන්න මේ පැත්තට y 1යි වෙනවා කියන එක. කාරණේ තේරුණාද? පැහැදිලිද? දැන් එතකොට යම් විදිහකට අපි ස්ථීරව දන්නේ නැහැ x1 y1 ওই දිශාවන්ටද තියෙන්නේ කියලා. නමුත් ওই විදිහට ලකුණු කරගෙන අපි ගාන හදාගෙන යනවා. හරි. දැන් මෙතනදී මට කියන්න නොදන්න පද කීයක් හොයන්න තියෙනවද? x1 කියන නොදන්න පදය හොයන්නත් වෙනවා. y1 කියන නොදන්න පදය හොයන්නත් වෙනවා. නොදන්න පද දෙකක් හොයන්න වෙනවා නම් නොදන්න පද දෙකක් හොයන්න සමීකරණ කීයක් ඕන වෙනවද? අනිවාර්යෙන් පුතේ සමීකරණ දෙකක් ගොඩනගන්නත් වෙනවා. හරි. සමීකරණ දෙකක් ගොඩනගද්දී ඔන්න මතක් කරන්නකෝ මේ AB දණ්ඩේ මධ්‍ය ලක්ෂයනුත් පල්ලෙහාට බර ක්‍රියා කරනවා W. තේරුණාද? දැන් පද්ධතිය සමතුලිතයි වගේම එහෙනම් AB දණ්ඩ සමතුලිත නැද්ද? AB දණ්ඩ සමතුලිතයි. මට එහෙනම් AB දණ්ඩේ සමතුලිතතාවයේ වෙනම සලකන්න බැරිද? පුළුවන්. ඔන්න එහෙනම් මම ලියනවා පුතේ AB දණ්ඩේ
සමතුලිතතාවයට මොකද්ද මම ලියන්නේ AB දණ්ඩේ සමතුලිතතාවයට. පැහැදිලිද? ඔන්න AB දණ්ඩේ සමතුලිතතාවයට ලියලා මං AB දණ්ඩේ රූප සටහනක් ඇඳා. ඔයාලා මේකට අලුතෙන් රූප සටහන් අඳින්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් තේරුම් ගැනීමේ පහසුවට සහ පැහැදිලි කිරීමේ පහසුවට මං අලුත් රූප සටහනක් ඇඳා. එතකොට පුතේ මෙතන තමයි A. AB දණ්ඩට අදාළව මෙන්න මේ කෙලවර පුතේ x එකේ බලයක් තියෙනවා මේ පැත්තට y එකේ බලයක් තියෙනවා. ඊට අමතරව දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් පල්ලෙහාට පුතේ w ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? හරි. දැන් ওই කාරණා ටික ඔය පරිදි සිද්ධ වෙනකොට ඔයාලට තේරෙනව නේද මේ A වලින් එල්ලලා තියෙනවා. A වලට තව සැහැල්ලු දඬු දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් මේ A සංදියට ක්‍රියා කරන බාහිර බල පවතින නිසා අපිට කවදාවත් AB දණ්ඩේ සමතුලිතතාවයේ සැලකුවාට විභේදනයන් සිද්ධ කරන්න බෑ. හේතුව A සංදියේදී ප්‍රතික්‍රියාවන් දන්නෙත් නැහැ. A සංදිය අපිට ගලවන්නත් බෑ. තේරුණාද? ඒ නිසා අපි A වලට විභේදනයන් අයිති නොවන පරිදි සෑම විටම කරන්නේ A වටා ගූර්ණය ගන්න එක විතරයි. එතකොට A වටා ගූර්ණය ගත්තොත් AB දණ්ඩ සමතුලිත නිසා ලැබෙන උත්තරේ අනිවාර්යයෙන්ම බිඳුව වෙන්න ඕන. කලින් උදාහරණ ගානේදී පැහැදිලි කරා මතකද පුතාලට මෙන්න මේ විදිහට සඩාශ්‍රය පවතිද්දි මේ කෝණය අංශක 90ක් වන නිසා මෙන්න මේ කෝණයේ අගේ අංශක 30ක්ද මේ එක් එක් පාද කොටසේ දිග ඒ බෙදීම දෙකක් වනවාද කියන කතාව. පැහැදිලිද? දැන් ඔය සියල්ලම හිතේ තියාගෙන පුතේ මම එහෙනම් ඒ වටා ගූර්ණය ගන්නවා මේ දිශාවට පුතේ අනිවාර්යෙන්ම ලැබෙන උත්තරේ දැන් බිඳුවටම සමාන වෙනවා. හරි. මෙයා වටා ගූර්ණය ගද්දි පුතේ මෙතෙන්ට පෑන තියලා බලන්න W ගේ ක්‍රියාරේඛාව පවතින්නේ පුතේ මෙන්න මේ පරිද්දෙන්. එහෙනම් මේ වටා W කරකෙන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට. ඒ කියන්නේ මෙතන ඉඳන් ඔය පැත්තට W ගෙන් ඇති වෙන්නේ ඍණ ගූර්ණයක් ඍණ W. එතකොට පුතේ මේ W ගේ ක්‍රියාරේඛාවට ඒ වල ඉඳන් තියෙන ලම්බ දුර කියන්නේ මේ දුර. දැන් අපිට මේ දුර හොයන්න එපා. ඒ දුරටම සමානයි පුතේ මෙහෙම ලකුණු කරොත් මෙන්න මේ දුර. මේවා කියන්න අවශ්‍ය නැහැ දැන් දන්නවා. මේක අංශක 30ක් නම් මේකත් අංශක 30ක්ම තමයි. මේක A බෙදීම 2යි. එහෙනම් බද්ධ පාදයේ නිසා A බෙදීම 2ක් cos 30 කියලා ගන්නත් පුළුවන්. හරි. ඔන්න පළවෙනි බලය ආවා. බලන්න මේ A කියන කෙනා වටා පුතේ x1 බලය කරකෙන්නෙත් මේ පැත්තට. ඔන්න ඔය දිශාවට. හේතුව x1 ක්‍රියාරේඛාව කියන්නේ මේක. එහෙනම් x1 ඇති වෙන්නේ ඍණ ගූර්ණයක් ඍණ වතාවක් x1යි. දැන් x ට තියෙන ලම්බ දුර වෙන්නේ පුතේ x ගේ ක්‍රියාරේඛාවට පවතින ලම්බ දුර වෙන්නේ මෙහෙම කඩිර දික් කරොත් මේ දුර මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය ඒ පුතේ මේකාංශක 30යි අපිට ඕන සම්මුඛ පාදය ඒ වතාවක් sin 30 වෙනවා. ඒකත් නිරවුල්. දැන් බලන්න මේ A කියන කෙනා වටා පුතේ මෙයා කැරකෙන්නේ මේ පැත්තට. මෙයා කියන්නේ කවුද? y1. එහෙනම් y1කින් ඇති වෙන්නේ ධන ගූර්ණයක්. ඒ නිසා ධන y1ක් දැම්මා. පැහැදිලිද? ඔන්න ධන y1ක් දැම්මා. දැන් බලන්න y1 ක්‍රියාරේඛාව දික් කරාම ඔයාලට තේරෙනවා y1 ක්‍රියාරේඛාවට A වල ඉඳන් තියෙන ලම්බ දුර කියන්නේ පුතේ මේ දුර. මේ දුරට හරියටම සමානයි පුතේ මේ දුර. එහෙනම් මේ දුර හොයන්න පුළුවන් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණයේ ඒ පුතේ බද්ධ පාදය. ඒ නිසා A cos 30ක් වෙනවා. ඔන්න ලිව්වා A cos 30යි. සමතුලිත නිසා පුතේ උත්තරේ බිඳුව වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේක සුළු කරලා x1 හා y1 සඳහා එක සමීකරණයක් ගොඩනගන්න. නමුත් එක සමීකරණයක් තියාගෙන උත්තර හොයන්න බැරි නිසා අපි ඊට පස්සේ තව සමීකරණයක් ලබා ගන්න විදිහ අධ්‍යයනය කරමු. එතෙක් මගේ පුතාලා මේ විදිහට ලියලා ගූර්ණය ගන්න. මේ ගූර්ණය ගන්න එක සුළු කරන්න. සුළු කරලා පුතේ x1 හා y1 සඳහා එක සමීකරණයක් ලබා ගන්න. එතෙක් මාත් මේක සුළු කරගෙන යනවා පුතේ. cos 30 කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි. එහෙනම් මූල 3යි w A බෙදීම 4යි.
ඍණ x එකයි. sin 30 කියන්නේ භාගයයි පුතේ a බෙදීම 2යි. ධන y එකයි. cos 30 කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි. සමතුලිත නිසා උත්තරේ බිඳුවයි. මේ සියලුම තැන a බෙදීම 2ක් තියෙනවා. a බෙදීම 2 හැම තැනින්ම කපලා දාන්න පුළුවන්. a බෙදීම 2 හැම තැනින්ම කපලා දාපුවම මට ලැබෙනවා පුතේ ඍණ x1 ධන මූල 3යි y1 සමානයි. a බෙදීම 2ක් කපලා දැම්මාම මූල 3යි w බෙදීම 2. පැහැදිලිද? මෙන්න මේ විදිහට පිළිතුරක් ලැබෙනවා x1 හා y1 අන්තර්ගත වන පරිදි. මේක මම ලකුණු කරගන්නවා පුතේ අංක 1 සමීකරණය කියලා. එහෙනම් ඔයාලා අංක 1 සමීකරණය ලැබෙන තෙක් සුළු කරගන්න. ඊට පස්සේ අපි කල්පනා කරමු පුතේ තවත් x1 හා y1 අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. තවත් x1 හා y1 අතර ගොඩනගන සම්බන්ධතාවයේ අනුසාරයෙන් පුතේ x1 යගයත් y1 යගයත් සොයන්න. ඔන්න පුතේ එහෙනම් මම පළවෙනි සමීකරණය මෙතන ලියලා තියෙනවා. දැන් පළවෙනි සමීකරණය ඉවරයිනේ. තව සමීකරණයක් ගන්න ඕනේ. හරි. එන්නකෝ මුල් රූප සටහනට. පුතේ මට බැරිද මේ BC දණ්ඩයේ සමතුලිතතාවය සලකන්න? පුළුවන්. මට පුළුවන් BC දණ්ඩයේ සමතුලිතතාවය සලකන්න. හරි. ඔන්න මම ඒකට වාක්‍යයක් ලියනවා. BC දණ්ඩයේ සමතුලිතතාවයට BC දණ්ඩයේ සමතුලිතතාවයේ සලකද්දි පුතේ මම රූප සටහනක් අඳින්නම්කෝ BC දණ්ඩ. එහෙනම් මේක තමයි BC දණ්ඩ. මෙතන තමයි C, මෙතන තමයි B. හැබැයි මගේ පුතාලට තේරෙන්න ඕනේ C කියන්නේත් අපිට අර ගලවන්න බැරි සංදියක්. ඇයි බාහිර දඬු එහෙම සම්බන්ධයි. ඒ නිසා අපි මේ BC දණ්ඩයේ සමතුලිතතාවය සැලකුවට මෙතන අභ්‍යන්තර ප්‍රතික්‍රියා බාහිර ප්‍රතික්‍රියා දන්නේ නැති නිසා මෙයා පවතින තාක් අපිට මේ දණ්ඩ සලකලා විභේදනයන් ගන්න බෑ. හැබැයි එක දෙයක් කළ හැකි ගූර්ණය ගන්න හැකි. ගූර්ණය සමානයි බිඳුව කරන්නත් පුළුවන් මොන ලක්ෂය වටාද? මේ C කියන ලක්ෂය වටා විතරක්මයි. ඒ ටිකක් තේරුණාද? හරි. ඔය සියල්ලම හිතේ තියාගෙන අපි ලකුණු කරමු. මේ දණ්ඩේ මධ්‍ය ලක්ෂයෙන් පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා පුතේ W. මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා පුතේ x1 අපි ඒකයගේ තාම දන්නෙත් නැහැ. මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා පුතේ y1 අපි ඒකයගේ දන්නෙත් නැහැ. හැබැයි එක දෙයක් දන්නවා අනිවාර්යයෙන්ම BC දණ්ඩ සමතුලිතයි. BC දණ්ඩ සමතුලිතයි නම් තිරස් විභේදනයත් බිඳුවයි සිරස් විභේදනයත් බිඳුවයි ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණයත් බිඳුවයි. හැබැයි තිරස් විභේදනයේ බිඳුව වුණාට මෙතනදී තිරස් විභේදනය සලකන්න බෑ හේතුව මෙතන ප්‍රතික්‍රියා දන්නේ නැහැ. සිරස් විභේදනයේ බිඳුවයි කියන එක ඇත්ත. නමුත් සිරස් විභේදනයේ බිඳුවයි කියන එක සලකලා මෙතනදී ගාන හදන්න බෑ හේතුව මෙතන ප්‍රතික්‍රියා දන්නේ නැහැ. ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය බිඳුවයි. හැබැයි මේ ගානේදී ඕනෑම ලක්ෂයක් වටා ගූර්ණය ගන්න බෑ හේතුව මෙතන ප්‍රතික්‍රියා දන්නේ නැහැ. එහෙනම් කරන්න තියෙන එකම දේ මෙන්න මෙහා වටා ගූර්ණය ගන්න එක විතරයි කරන්න පුළුවන්. එතකොට පුතේ මෙතන බාහිර බල කෝටි ගාණක් තිබ්බත් එකෙක්වත් එන්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා මම BC දණ්ඩ සලකලා පුතේ ගූර්ණය ගන්නවා C වටා. ලැබෙන උත්තරේ අනිවාර්යයෙන්ම බිඳුවට සමාන වෙන්න ඕනේ. පැහැදිලිද මේ තර්කය? හරි. එතකොට පුතේ මෙයාගෙන් ගූර්ණයක් එන්නේ නැහැ ලම්බදුර බිඳුවයි. මෙයාගෙන් ගූර්ණයක් එන්නේ නැහැ පුතේ ලම්බදුර බිඳුවයි. ගූර්ණයක් එන්නේ මෙන්න මෙයාගෙන් විතරයි. C වටා ගූර්ණයක් සලකද්දී පුතේ මෙයා අනිත් පැත්තට ඍණ x1 වතාවක් ලම්බදුර ඒ උත්තරේ බිඳුවයි. පුතේ A කියන්නේ දුරක් කවදාවත් බිඳුව වෙන්නේ නැහැ. මේකෙන් අපිට ගන්න පුළුවන් ඔය B කියන සංදියේ තිරස් සංරචකයේ හෙවත් x1 අගය බිඳුව වෙනවා. මේ බලයක් බිඳුව වුණාට බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් මේක තමයි ඇත්තම උත්තරේ වෙන්න ඕන. හේතුව අපි හදපු කිසිම තැනක අපිට වැරද්දක් නොවෙන්න ඇති.
එහෙනම් B සංදියේ තිරස්සන් රචකය බිඳුවයි. ඒ කියන්නේ x1 අගය බිඳුවයි කියලා හොයාගත්තා. දැන් මේ බලන්න. x1 අගය බිඳුවයි නම් ආන්ගේ x1 අගය බිඳුව කියන එක අපිට දැන් කාට ආදේශ කරන්න පුළුවන්ද? අංක 1ට ආදේශ කරන්න පුළුවන්. එහෙනම් පුතේ මම මේ x1 අගය බිඳුවයි කියන එක අංක 1ට ආදේශ කරනවා. අංක 1ට ආදේශ කරාම මූල 3 වතාවක් y1 සමානයි මූල 3යි w බෙදීම 2ක් බවට පත් වෙනවා. එහෙනම් y1 අගය පුතේ w බෙදීම 2ක් බවට පත් වෙනවා. පැහැදිලිද? ඔන්න අපි දෙවනි පිළිතුරත් හොයාගත්තා. B සංදියේ සිරස්සන් රචකය w බෙදීම 2 කියලාත් සොයාගත්තා. කාරණේ පැහැදිලිද? එහෙනම් පුතේ අපි D සංදියේ ප්‍රතික්‍රියා දෙකම හෙව්වා. y වලාගේ බිඳුවයි x වලාගේ හෙව්වා. B සංදියේ ප්‍රතික්‍රියාවන් දෙකම හෙව්වා. ඒකේ එකක් බිඳුව වුණා. අනිත් එක w බෙදීම 2 බවට පත් වුණා. හරි. දැන් ඊට පස්සේ ওই කාරණාව සිද්ධ කරලා ඉවර වුණාන් පස්සේ පුතේ අපි උත්සාහ කරමු ආංගර රාමු සැකිල්ල තුල පවතින සැහැල්ලු දඬු තුනේ ප්‍රතික්‍රියා හොයන්න. ඒ කොටසට දැන් අපි උත්සාහ කරමු. ඔන්න පුතේ එහෙනම් දැන් මම සොයාගත්ත මේ x1 යගේ බිඳුවයි. ඒ නිසා මම ඔන්න x1 බලමකල දැම්මා. ඔය පරිද්දෙන්ම හොයාගත්ත පුතේ y1 අගේ w බෙදීම 2යි කියලා මම ගාන ඉතුරු කොටස හදන්න පහසු වෙන්න. ඒ y1 අගයත් w බෙදීම 2 වන පරිදිම ලකුණු කරනවා. එහෙනම් y1 අගේ w බෙදීම 2යි. හරි. මෙතනදී දැන් අපිට මේ y වලගේ අවශ්‍යතාවයක් නැහැ. ඒක බිඳුව කියලා හොයාගෙන ඉවරයි. ඔන්න ඒකත් අයින් කරා. එතකොට රූපේ තව ටිකක් ඔයාලට තේරුම් ගන්න පහසු තත්ත්වයටපත් වුණා. පැහැදිලිද? කවුද හොයන්න පුළුවන්? දැන් මෙතනදී අපිට කතුවරයා හොයන්න කියනවා මෙන්න මේ ආගේ ආතති තෙරපුම්. අපි ඒක ලකුණු කරමු T1. ඔන්න T1යි. මම කිව්වා මේ පද්ධතිය සමමිතික නිසා එහෙනම් මේ ආතතියත් T1 වෙන්නම ඕනේ. තව එහෙනම් මෙයා තුලත් ආතතියක් පවතිනවා. ඒ ආතතිය මම ලකුණු කරනවා T2යි කියලා. ඔන්න බලන්නකො. දැන් ඔය සියල්ලම හරි නේද? T1 ඒවා තියෙනවා T2 ඒවා තියෙනවා. දැන් ඔය දිහා බලාගෙන ඉඳලා ඔයාලා උත්සාහ කරන්න ඕනේ පුතේ T1 හොයන්න T2 හොයන්න. විධි ක්‍රමවේදයන් කපටි මෙතඩ් කල්පනා කරන්න පුතේ T1 හොයන්න T2 හොයන්නත්. T1 කියන්නේ එක නොදන්න පදයක් T2 කියන්නේ තව නොදන්න පදයක්. හැබැයි අපිට මෙතන E වලින් ගලවන්න බෑ. E වලින් ගලවන්න බැරි මෙතන බාහිර බලයන් ගැන අපිට අවබෝධයක් නැහැ. C වලින් ගලවන්න බෑ. B වලින් ගලවලා තියෙන්නේ දැනටමත් D වලින් දැනටමත් ගලවලා තියෙන්නේ. කතා ටික හරි. විදියක් හිතන්න බලන්න T1 හොයන්න T2 හොයන්න. මේ වගේ වැඩක් අපි කරමු. පුතේ පද්ධතිය සමතුලිත නිසා මම A B C D මෙන්න මේ තුන් දෙනාම එකපාර සලකන්න. A B C D මේ තුන් දෙනාම එකපාර සලකද්දී ඔයාලට තේරෙනවද පුතේ මේ කෙලවරේ ඉඳන් මේ කෙලවරට යා වෙලා තියෙන නිසා මේ තුන් දෙනාම සලකද්දී T1 නැති වෙනවා කියලා. T1 නැතුව ගිහිල්ලා අපිට ඉතුරු වෙන්නේ T2 විතරයි. එහෙනම් අපිට කවුරු හොයන්න පුළුවන් වේද? T2 හොයන්න පුළුවන් වෙයි. යම් තාක් අවබෝධයක් ආවද? හරි මම වෙනම රූප සටහනකුත් ඇඳලා ඔය T2 අගේ හොයන එක හැදන් ඔයාලට පැහැදිලි කරන්නයි උත්සාහ දරන්නේ. හරි. ඔන්න මම ඒකට වාක්‍යයක් ලියනවා. මේක නම් පුතේ නිදහසේ ආයේ හොඳටම තේරුම් ගන්න ඕන කොටසක්. A B C D ඔන්න කොටස් හතරම සැලකුවා. හි සමතුලිතතාවයට එහෙනම් මෙන්න මේ තුන් දෙනාගේ සමතුලිතතාවයට මෙතන දඬු ප්‍රධාන දඬු තුනයි. මෙහෙම හිතන්න. ඔන්න මම කඩ ඉරක් ඇඳා. මෙන්න එකක්. මෙන්න තව එකක්. මෙන්න තව එකක්. ඔය විදිහට නේද මේ කතාව පවතින්නේ පුතේ?
පැහැදිලිද? එතකොට පුතේ මේක තමා A, මේක තමා B, මේක තමා C, මේක තමා D. ඒක තේරුණාද? දැන් මෙතන අර B වල හොයපු y දෙක අනම්මනම් විකාර ලකුණු කරන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව ඇයි? මේ දඬු දෙකම සැලකුව අවස්ථාවේ මේ සියල්ලම අභ්‍යන්තර බල බවට පත් වුණා. එහෙනම් මේකේ W බෙදීම 2 කියන ප්‍රතික්‍රියාව ලකුණු කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ඊට අමතරව මෙතන ප්‍රතික්‍රියාවක් නම් තියෙනවා පුතේ. ඒක බාහිර බලයක්. මෙන්න මේ දිශාවට මූල 3යි W බෙදීම 2ක් වන පරිදි මේ ප්‍රතික්‍රියාව තියෙනවා. ඒක පැහැදිලිද? හරි. ඊට අමතරව තව මොනවද තියෙන්නේ? මෙතන බාහිර බලයක් විදිහට පුතේ W තියෙනවා. මෙතන බාහිර බලයක් විදිහට පුතේ W තියෙනවා. මෙතන බාහිර බලයක් විදිහට W තියෙනවා. හොඳට තේරුම් ගන්න. සමමිතික නිසා මෙතන ඉඳන් මෙතෙන්ට කඩිරක් ඇන්දොත් මේ දෙන්නා එක මත එක තමා වැටෙන්නේ. ඒකත් පැහැදිලිද? හරි. තව මොනවද තියෙන්නේ? පුතේ මෙතනින් මෙහෙට T2 ආන් ඒක බාහිර බලයක් බවට පත් වුණා. තව මෙතන ලකුණු නොකරපු A වල ඉඳන් C දක්වා අපි යා කරපු සැහැල්ලු දණ්ඩක් තියෙනවා. එහෙනම් මේ සැහැල්ලු දණ්ඩත් පවතිනවා. හැබැයි මේ සැහැල්ලු දණ්ඩේ මෙතන පවතින T1ට මේ T1 නැති වෙලා යනවා. හේතුව මේ ABCD කියන සමස්තයම සලකද්දි පුතේ මේ සමස්ත දණ්ඩම අහු වෙන නිසා ඒ සමස්ත දණ්ඩේ සමතුලිතතාවයෙන් ඒ ලැබෙන T1ට T1 කැපිලා ගිහිල්ලා උත්තරේ බිඳුව වෙනවා. මෙතන සලකද්දි CE කියන්නේ සැහැල්ලු දණ්ඩේ සමස්තයම අහු වෙන්නේ නැහැනේ. CE කියන්න සැහැල්ලු දණ්ඩේ සමස්තයම අහු වෙන්නේ නැති නිසා මෙයාට බලපාන T2 බාහිර බලයක් විදිහට ක්‍රියා කරනවා. දැන් එහෙනම් ඔයාලට මේ W ලා 3 දෙනා මූල 3යි W බෙදීම 2 ඇසුරින් T2 අගය හොයන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒ කියන සංදියේ බාහිර බල නොදන්නා නිසා මේ අවස්ථාවේදීත් අපිට විභේදනයන් භාවිතා කිරීමට නොහැක. කළ හැකි එකම දේ වෙන්නේ පුතේ මොකද්ද? මේ දඬු හතරේ සමතුලිත තුනේ සමතුලිතතාවය සලකා ඒවට ගූර්ණය ගැනීම පමණයි. එතකොට ඒවට ගූර්ණය ගත්තොත් හොයාගන්න පුළුවන් වෙන්නේ කවුද පුතේ? මෙන්න මේ T2 අගය. කතාව පැහැදිලිද? ඒ කතාව තේරුණාද? හරි. එන්නකො බලන්න එහෙනම්. ඔන්න මම ගූර්ණයන් ගන්න යන්නේ. මට වැරදුනොත් උදව් කරන්න. හරි. බලන්න. මම ගන්නවා පද්ධතිය සමතුලිතන සහ ගූර්ණයන් ගන්නවා. ඒවට මෙන්න මේ දිශාවට පුතේ ලැබෙන උත්තරේ අනිවාර්යයෙන්ම බිඳුවයි. හරි. දැන් ඔයාලා බලපුවහම මේ සියල්ලම දැන් බලන්න ඕන මම කියනවා. මේක වටා ගත්තාම මේ W කරකෙන්නේ අනිත් පැත්තට ඍණ ගූර්ණයක්. මේ W කරකෙන්නේ මේ පැත්තට ඍණ ගූර්ණයක්. මේ W සහ මේ W එකමයි මේ පැත්තට ඍණ ගූර්ණයක්. මෙයා මේ පැත්තට ඍණ ගූර්ණයක්. මෙයා මේ පැත්තට ඍණ ගූර්ණයක්. එහෙනම් ඔක්කොගෙයින්ම එන්නේ ඍණ ගූර්ණනේ. ඒ නිසා මම මේ පැත්ත ඩීතලේ දාලා ඍණ ලකුණු දානවට වඩා ලේසි පුතේ මෙයාගේ දිශාව මාරු කරනවා. එතකොට මේ දිශාව ගත්තාම ඔය ගූර්ණ සියල්ලම ධන ගූර්ණ බවට පත් වෙනවා. හරි. මේ W ගත්තා 2යි W දෙන්න එක මත එක පවතිනවා. එහෙනම් මේ කෝණය ගත්තාම සඩාශ්‍රයේ සමමිති කෝණය මේක. එහෙනම් මේ කෝණයේ අංශක 30ක් නෙමෙයි පුතේ මේ කෝණයේ අංශක 60ක්. ඇයි ඒ අභ්‍යන්තර කෝණය 120යි. මේ තියෙන 120න් හරියටම භාගයක්. ඒ කියන්නේ අංශක 60යි. මේ පාදයේ දිග A බෙදීම 2යි අපිට ඕන මේ ටික sin 60යි. එහෙනම් A බෙදීම 2යි sin 60යි. ඔය පරිද්දෙන්ම මෙයාගෙන් ඇති වෙනව ගූර්ණයක් මේ නිසා නා ඒක ධන ගූර්ණයක්. ඒකට අදාළ වෙන්නේ මෙන්න ක්‍රියා රේඛාව පුතේ. එතකොට ලම්බ දුර වෙන්නේ මේ ටික වෙනම රූප ඇඳලා බලන්න. කර්ණයේ ඒ සම්මුඛ පාදයේ නිසා A sin 60යි. A sin 60යි. තවදුරටත් සුළු කර හැකි W ලා 3 දෙනා ඉවරයි. ඊළඟට T2 ධන T2 බලන්න පුතේ T2 ක්‍රියා රේඛාව කියන්නේ මේක. මේ ක්‍රියා රේඛාව ගත්තාම මම ටිකක් වෙනස් කරනවා.
මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර A මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර ඕනේ. ඒකට මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණය සැලකුවොත් මෙන්න මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය A ඕනේ අපිට බද්ධපාදය A cos 60ක් වෙනවා. කර්ණය A බද්ධපාදය. එහෙනම් T බෙදීම දෙකට තියෙන ලම්බ දුර කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට දුර A ධන A cos 60ක් වෙනවා. A ධන A cos 60ක් වෙනවා. ඔය පරිද්දෙන්ම සුළු කර හැකි මූල 3යි W බෙදීම 2 ධන ගූර්ණයක්. මූල 3යි W බෙදීම 2. ඒකට ලම්බ දුර ගත්ත හැකි පුතේ සුපුරුදු විදිහට මේක සුළු කරාමත් මේක අංශක 60යිනේ. මේක A නම් මේකත් A cos 60යි. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට සමස්ත දුර කියන්නේ 2ක් A cos 60 ධන A වෙනවා. එහෙනම් මෙතෙන්ට එනවා 2ක් A cos 60 ධන A සමතුලිත නිසා උත්තරේ බිඳුවයි. මේක සුළු කරාම අනිවාර්යයෙන්ම ඔයාලට ලැබෙන්න ඕනේ T වලට ඍණ උත්තරයක්. T වලට ඍණ උත්තරයක් කියන්නේ CE දණ්ඩයේ පවතින්නේ ආතතියක් නෙමෙයි. CE දණ්ඩයේ තියෙන්නේ තෙරපුමක් කියන එක. සුළු කරලා බලමු. මෙයාට මෙහා කැපිලා යනවා sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. මූල 3යි W A බෙදීම 2යි. ධන. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. මූල 3යි W A බෙදීම 2යි. මෙතන ධන T 2 වතාවක් A cos 60 කියන්නේ භාගයයිනේ. A බෙදීම 2ට A එකතු වෙනවා කියන්නේ පුතේ 3යි A බෙදීම 2යි. ධන cos 60 කියන්නේ භාගයයි. එතකොට A භාගයයි මෙයයි කැපුණාම A මෙතනින් එනවා A. A කියන්නේ 2යි A. 2යි A ට 2 කැපිලා ගියාම මූල 3යි W A සමතුලිත නිසා උත්තරේ බිඳුවයි. පැහැදිලිද? ඕනනම් අපිට මේක ලියන්න පුළුවන් 2 බෙදීම 2ක් කියලා. ඔන්න ලිව්වා. දැන් මේක සුළු කරන්න. මේක සුළු කළ කලපුතේ මේක තියෙන නොදන්න එකම පදය T වලගේ හොයන්න අපිට අවස්ථාව තියෙනවා. දැන් බලන්න මෙතනක් තියෙනවා පුතේ A බෙදීම 2ක්. මෙතනක් තියෙනවා A බෙදීම 2ක්. මෙතනක් තියෙනවා A බෙදීම 2ක්. මෙතනක් තියෙනවා A බෙදීම 2ක්. A බෙදීම 2ක් ඉතුරුනා මෙතන තියෙන්නේ 3යි T2 සමානයි. බලන්න 2යි මූල 3යි W. මෙතනින් මූල 3යි W. මූල 3යි W. ඒ කියන්නේ ඍණ 4යි මූල 3යි W. මේක සුළු කරලා බලන්න. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන්. T2 අගය එනවා ඍණ 4 බෙදීම මූල 3යි W කියලා. මේක හරිද වැරදිද කියලා ආපහු පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ලස්සන සුන්දරයක් උත්තරයක් ආවේ නැති නිසා. ඔන්න එහෙනම් පුතේ දැන් T2 අගය හොයාගත්තා. මං කිව්වා මේ උත්තරේ හරිද කියලා බලන්න. හේතුව ඒ උත්තරේට ආව නිකන් ලස්සන සුන්දර එකක් නෙමෙයි. T2 සමානයි ඍණ 4 බෙදීම මූල 3යි W කියන කතාව තමයි අපිට ලැබුණේ. එහෙනම් ඇත්තටම T2 අපි ආතතියක් විදිහට ලකුණු කරපු නිසා CE දන්න ගත්තොත් පුතේ CE දන්න කියන්නේ මේ වගේ එකක්නේ. දැන් CE දන්නේ මේ පැත්තට ලකුණු කරාම තමයි ආතතිය. ඒ ආතතියට ඍණ උත්තරයක් ආවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ CE දන්නේ තියෙන්නේ තෙරපුමක්. ඒ තෙරපුමේ අගය තමයි පුතේ 4යි W බෙදීම මූල 3 වෙන්නේ. ඒ තෙරපුමේ අගය තමයි 4යි W බෙදීම මූල 3ක් වෙන්නේ. ඒ කාරණේ පැහැදිලිද? දැන් හරි. එහෙනම් T2 අගය දන්නවා. T2 අගය දන්නවා නම් ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙන්නේ කවුද? T1 අගය හොයන්න. හරි. එන්නකො මේ මහ රූපේට. පුතේ දැන් අපිට මෙතන ඉඳන් මේ සියල්ලම සලකද්දි නේද මේ T1 කියන එක අභ්‍යන්තර බලයක් වෙලා නැති වෙලා ගියේ. හැබැයි දැන් අපි T2 හොයලා ඉවරයි. ඒ කියන්නේ T2 දන්න එකක්. T2 දන්න එකක් නම් ඊට පස්සේ ඉතුරු වෙන්නේ T1 නේද? හරි. T1 අගය හොයද්දී ඔයාට කල්පනා වෙන්න පුළුවන් එක පුතෙක්ට මෙන්න මේ දඬු දෙක සලකමු කියලා. මේ දඬු දෙක සැලකුවොත් එතන T1 තියෙන නිසා T1 හොයන්න පුළුවන් නේ කියලා හිතෙන්න පුළුවන් නේ. හැබැයි මගේ දරුවනේ මතක තියාගන්න අපි මේ බාහිර බල ගොඩාක් තියෙන මේ C වගේ සංදි ගලවන්න යන්නේ නැහැනේ.
C වගේ සංදි ගලවන්න යන්නේ නැති නිසා අපිට කවදාවත් මේ දඬු දෙක විතරක් සලකලා මේ කතාව සිද්ධ කරන්න බෑ. ඒක කළ යුතු දෙයක්ුත් නෙමෙයි. ඒ නිසා මේ දඬු දෙක විතරක් සලකා T2 සෙවීමට යෑම කියන එක සිදු කරන්න බෑ. එහෙනම් ඒක සිදු කරන්න බැරි නම් අපි බලන්න ඕන නේද වෙන ක්‍රමයකට T2 අගය සොයන්න. හරි. ඔයා එහෙනම් පුතේ ක්‍රමයක් යෝජනා කරන්න මට කොහොමද T1 අගය සොයන්නේ? ඔන්න වීඩියෝ එක නතර කරලා ඔයාට කල්පනා කරන්න පුළුවන් කොහොමද මොන දඬුද සලකලා T2 අගය ගන්නෙ. හරි. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දඬු දෙක සලකනවා කියලා. මෙන්න මේ යට දඬු දෙක. යට දඬු දෙක සලකනවා කියන එක කරන්නත් බැහැ පුතේ. හේතුව ඇයි? එතකොට මේ සංදිය සහ මේ සංදිය ගලවන්න වෙනවා. ඒකත් අපිට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒකත් තේරුණාද? හරි. දැන් ඔය කතාව ටික ඔක්කොම සිද්ධ කරලා ඉවර වෙලා කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ඒ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙතනින් පටන්ගෙන ඔන්න ඔහොම ඇවිල්ලා ඔහොම තියෙන්නේ. මේ පණිට්ටුවක් වගේ තියෙන්නේ. මෙන්න B C D E F. ඔන්න ඔය සියල්ලම සලකනවා. ඔය සියල්ලම සලකලා T1 අගය හොයනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හරි. අන්න ඒ විදිහට බලන්න. ඒ විදිහ නම් ගැලපෙන ක්‍රමයක්. මොකද්ද? B C D E F. ඔය දණු කෑලි හතරම සලකන්න. එතකොට T1 අගය හොයන්න පුළුවන්. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් B C D කියන මේ දඬු දෙක සලකනවා. මෙතනින් පටන්ගෙන මෙන්න මේ දඬු දෙක සලකුවත් පුතේ T1 අගය සොයන්න පුළුවන්. පැහැදිලිද? ඔය කාරණා සියල්ලම තේරුම් අරගෙන ඔයාලා ඔය ක්‍රම දෙකකට තුනකට උත්සාහ කරලා බලන්න. ක්‍රමේ වෙනස් වුණාට පුතේ T1ට ලැබෙන උත්තරේ වෙනස් වෙන්න බෑ. හරි. එන්නකො මේ පැත්තට. ඔන්න දැන් මම ඔය ගාන එක ක්‍රමයකට හදන්නයි යන්නේ පුතේ. ඒ හදන්න ඕන නිසා මම ලියන්නම් BCD හි සමතුලිතතාවයට මම සලකන්නේ මොකද්ද? BCD හි සමතුලිතතාවයට. ඔන්න බලන්න BCD හි සමතුලිතතාවය සලකද්දී මට අඳින්න තියෙන රූපය මෙන්න B වල ඉඳන් C ආවා, මෙන්න C වල ඉඳන් D ආවා. පැහැදිලිද? එතකොට පුතේ මෙන්න මේ පැත්ත ගැන කතා කරද්දි මෙතන බාහිර බලයක් තියෙනවා මූල 3යි W බෙදීම 2ක්. ඔන්න ලකුණු කරා. මෙතන බාහිර බලයක් තියෙනවා W. ඔන්න ඒක ලකුණු කරා. මෙතන බාහිර බලයක් තියෙනවා මේ පැත්තට නම් ඍණ. ඒ නිසා මේ පැත්තටම T2 ලකුණු කරන්නම්. 4යි W බෙදීම මූල 3යි. ඔන්න ඒකත් ලකුණු කරා. ඊළඟට මෙතන බාහිර බලයක් තියෙනවා T1. ඔන්න ඒක තමයි හොයන්න යන්නේ. ඒකත් ලකුණු කරා. මෙතන මධ්‍ය ලක්ෂයෙන් පල්ලෙහාට තියෙනවා පුතේ බලයක් W. තව මෙතනින් පල්ලෙහාට බලයක් තියෙනවා W බෙදීම 2යි. කතාව හරි නේද? ඔන්න ඒ තරක ටික තමයි එන්නේ. හැබැයි C සංදියෙන් ගලවන්න බැහැ කිව්වට අපි මේ C සංදියෙන් දැන් ගලවලා නැහැනේ. එතකොට C සංදිය ගලවන්න නැතුව මෙහෙම දඬු දෙකම සැලකුවම පුතේ C සංදියේදී අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ බලයන් දෙක විතරයි. මෙතන ගලවන්න පුළුවන් බාහිර බල නැහැ. මෙතන ගලවන්න පුළුවන් මෙතන වෙන බාහිර බල නැහැ. ඒකත් තේරුණාද? හරි. ඊට අමතරව මේ ගාන හදාගෙන යද්දී ඔයා දැනටමත් දන්නවා මෙන්න මේ කෝණේ අගය කීයද? හැබැයි මේ කෝණේ අගයත් සමහරට මතක ඇති. මේ කෝණේ අගයත් සමහරට මතක ඇති. මතක නැත්තම් මේ බලන්න. දැන් මේ රූපේ යට තියෙන්නේ මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්නේ. ඒ ත්‍රිකෝණයේ මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමානයි. මේ කෝණය 120යි. එහෙනම් මේ කෝණය අංශක 30යි. මේ කෝණය අංශක 30යි. ඒ තරකයෙන් මට ගත්ත හැකි මේ කෝණය අංශක 30යි. එලෙසම මෙන්න මෙහෙම රූප කොටසක් තියෙනවනේ. ඒ රූප කොටසෙත් පුතේ මේක 120යි. මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමානයි. එහෙනම් මේ එක් කොටසේ දිග අංශක 30යි. එක් කොටසට අදාළ කෝණය අංශක 30යි. එහෙනම් මේ කෝණය අංශක 30යි. එහෙනම් මේ කෝණය අංශක 60යි. ඔන්න කෝණ ටික ලකුණු කරා. හරි. කෝණ ටික ලකුණු කරලා ඉවර වෙලා දැන් මට කියන්න මේ දඬු දෙක සලකලා
T1 හොයන්න තියෙන ලේසිම විදිහ මොකද්ද? පළවෙනි ගාන හදාගෙන යද්දිත් පුතේ අපි විභේදනයන් භාවිතා කළේ නැහැ. දෙවෙනි ගාන හදාගෙන මෙතෙක් දුර එද්දිත් අපි විභේදනයන් භාවිතා කළේ නැහැ. නමුත් මෙතන වෙන බාහිර බල නොමැති නිසාත් මෙතන වෙන බාහිර බල නොමැති නිසාත් අපිට මෙන්න මේ කොටසේදී නම් අනිවාර්යයෙන්ම විභේදනයන් භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මේ ගානේ මේ කොටස හදන්න විභේදනයන් භාවිතා කරන්න පුළුවන්. කලින් අවස්ථාවල විභේදනයන් භාවිතා කරන්න බැරි වෙන්නත් මේ අවස්ථාවේදී විභේදනයන් භාවිතා කරන්න පුළුවන් වෙන්නත් හේතුව ඔයාම දැන් විශ්ලේෂණය කරන්න. හරි. විභේදනයන් භාවිතා කරන්න පුළුවන් නිසා පුතේ වැඩිම බල ප්‍රමාණයක් තියෙන්නේ කොහෙටද? උඩටද පල්ලෙහාටද? හරි. මට බලන්න මේක ගත්තොත් මේ බලය ගත්තොත් 4යි W බෙදීම මූල 3යි. මූල 3යි W බෙදීම 2යි. නිකන් අර සුන්දර රවුම් ගණන් නෙමෙයිනේ. නමුත් මේවා රවුම් උත්තර වගේ. ඒ නිසා මම මේකේ ගාන හදද්දී සිරස් විභේදනය සලකනවා. සිරස් විභේදනයේ උත්තරේ පුතේ බිඳුවයි හේතුවට BCD සමතුලිතයි. ඒ නිසා සිරස් විභේදනයේ බිඳුවයි. සිරස් විභේදනය ගත්තාම මෙතනින් එනවා ඍණ W බෙදීම 2ක්. මෙතනින් එනවා ඍණ W. මේක අරහෙට විභේදනය කරාම ධන T1යි sin 60යි. T1යි sin 60යි. මේක එන්නේ නැහැ තිරසට. මේක එන්නේ නැහැ තිරසට. මේක ඍණ W සමානයි බිඳුවයි. හරි. මේ බලන්නකෝ. මේක W බෙදීම 2. මේ 2යි W බෙදීම 2. 2යි W බෙදීම 2. මේ පැත්තට ආපුවම 5යි W බෙදීම 2ක් වෙනවා. T1 sin 60 කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි. මේ දෙකේ ඉලක්කමට දෙකේ ඉලක්කම කැපිලා ගියාම T1 අගය 5යි W බෙදීම මූල 3ක් විදිහට ලැබෙනවා. එහෙනම් විභේදනයන් භාවිතා කරලා පුතේ අපි T1 අගය හෙව්වා. T1ට ආවේ ධන උත්තරයක්. ඒක තේරුම T1 කියන්නේ ආතතියක්ම තමයි. එහෙනම් AC දණ්ඩේ තියෙන්නේ අභ්‍යන්තර බලය ආතතියක්. AE දණ්ඩේ තියෙන්නේ අභ්‍යන්තර බලය ආතතියක්. හැබැයි CE දණ්ඩේ තියෙන්නේ අභ්‍යන්තර බලය තෙරපුමක්. ඒ තෙරපුමේ විශාලත්වය 4යි W බෙදීම මූල 3ක්. ආතතියේ විශාලත්වය පුතේ 5යි W බෙදීම මූල 3ක්. දැන් අපි මේ සැලකුවේ දඬු දෙකක්. ඒ කියන්නේ BCD. ඔය විදිහටම ඔයාට ඕනම් BCDEF මේ සමස්තයම සලකලත් ඔය ගාන හදන්න පුළුවන් වෙයි. මේ උත්තරේම ලබා ගන්න පුළුවන් වෙයි. මේක හදලා ඉවර වුණාට කමක් නැහැ පුතේ. ඒ කොටසත් ඔයා try කරන්න. එතකොට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ කතා ඇත්තටම හරියනවද කියලා. හරි. ඔන්න පුතේ එහෙනම් මම අර T1 අගය හොයන්න තව උපක්‍රමයක් අනුගමනය කරනවා. ඔන්න ඒකත් ලියන්න. මොකක්ද අපි මෙතනදී කරන්න යන්නේ? B C D E F හි සමතුලිතතාවයට දැන් අපිට මෙන්න මේ සියල්ලගෙම සමතුලිතතාවයේ එකපාර සලකන්න පුළුවන් නේද? හරි. මේ සියල්ලගෙම සමතුලිතතාවයේ සලකනකොට එකවරම ඔන්න ඔය විදිහේ කොටසක් තිබ්බා පුතේ. ඔයාලා අඩුවල් තියලා මේ රූප සටහන් ඇඳ ගන්න. මේ වගේ කොටසක් තිබ්බා. හරි. මේ තමයි B C D E F කතාව ඉවරයි. දැන් මගේ පුතාලා හිතන්න මෙන්න මේකේ තිබ්බ තෙරපුමක්. ඒ තෙරපුම හොයාගත්තා. 4යි W බෙදීම මූල 3. හැබැයි අපි මේ සමස්ත දණ්ඩම සලකද්දී ඒක අභ්‍යන්තර බලයක් බවට පත් වෙන නිසා අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක නොසලකා හරින්න පුළුවන්. ඒක තේරුණාද? දැන් මේ සමස්ත පද්ධතිය සලකද්දී ඒ සමස්ත දණ්ඩම මෙතෙන්ට අදාළ වෙනවා. ඒ නිසා මේ සමස්ත දණ්ඩේම අභ්‍යන්තර බල නොසලකා හරින්න පුළුවන්. C සංදියේ මොන ප්‍රතික්‍රියා තිබ්බත් අපිට අදාළ නැහැ. E සංදියේ මොන ප්‍රතික්‍රියා තිබ්බත් අදාළ නැහැ. තව D සංදියේ ප්‍රතික්‍රියාවන් මූල 3යි W බෙදීම 2ක් කියලා සොයාගත්තා.
හැබැයි ඒ සමස්ත සංදියම සලකද්දී ඒ සියලුම බල නොසලකා හැරිය හැකි තත්වයටපත් වෙනවා. මොකද ඒ සංදියම මෙතන අපි සලකනවා. දණ්ඩ වෙන වෙනම නෙමෙයි සංදිය වෙනම ගලවලා නැහැ. එතකොට මෙතනත් නැහැ මෙතනත් නැහැ. හැබැයි මෙතනින් තියෙනවා W. මෙතනින් තියෙනවා W. තව මෙතනින් තියෙනවා W. මෙතනින් තියෙනවා පුතේ W. තව මොනවද තියෙන්නේ බලන්නකෝ. තව මොනවද තියෙන්නේ? පුතේ මෙතනත් ගැලෙව්වා B සංදියේ මෙන්න මෙතනින් පල්ලෙහාට W බෙදීම දෙකක් තිබුණා මතකද? ඒක ඕනේ. එයිද මෙතනින් ගලවලානේ තියෙන්නේ. ඒ නිසා ඕනේ. උඩ දන්න සලකපුවම ඉහළට W බෙදීම දෙකයි. එහෙනම් යට දන්න සලකද්දී පහළට W බෙදීම දෙකයි. මම කිව්වා මතකද B සංදියේ ප්‍රතික්‍රියා වලට හරියටම සමාන වන විදිහට නේද F සංදියේ ප්‍රතික්‍රියා ඇති වෙන්නේ කියලා. එහෙනම් මේ B සංදියේදී පල්ලෙහාට W බෙදීම දෙකක් නම් F වලදීත් පල්ලෙහාට W බෙදීම දෙකක් වෙනවා. ඒකත් තේරුණාද? ඔන්න දැන් සියලුම පවතින බාහිර බල ලකුණු කරා තව එක්කෙනෙක් ඉතුරුයි පුතේ. මේ පැත්තට T එකයි මේ පැත්තට T එකයි. අපි ඒ සංදිය සලකන්නේ නැති නිසා පුතේ මේකේ එහා පැත්තේ කෙලවරත් මේකේ එහා පැත්තේ කෙලවරත් නැහැ. ඒ කියන්නේ ඔච්චරමයි ඉතුරු. ඇයි මේ T එකයි විතරක් ඉතුරුනේ මේ පැත්තේ T එක නැතුව ගියේ. අපි ඒ කියන කොටස සලකන්නේ නැති නිසා. කලින් සාකච්ඡා කළා මේ කෝණය අංශක 60යි. සමමිතිකත්වයෙන් මේ කෝණයත් අංශක 60යි. පැහැදිලිද? බලන්න එහෙනම් මේ කොටසට විතරක් අදාළව රූප සටහන ඔයා නිර්මාණය කරා නම් පුතේ ඔයාට මේ කොටසට අදාළ රූප සටහන මෙච්චරයි. ඒකත් පැහැදිලිද? දැන් මේකේ අපිට කළ හැකි එකම දේ පුතේ මේ බලන්න මේ පැත්තේ මම හදනවා මෙයාලගේ සමතුලිතතාවයට සිරස් විභේදනය ගන්නවා. අනිවාර්යයෙන්ම මේ සිරස් විභේදනය බිඳුව වෙන්න ඕනේ. හරි. සිරස් විභේදනය ගන්න. මෙයාගෙන් එනවා T1 sin 60. මෙයාගෙන් එනවා T1 sin 60. T1 sin 60 දන T1 sin 60 කියන්නේ 2T1 sin 60ක් වෙනවා. ඔන්න ඒ කතාව හරි. මෙතනින් එනවා W ඒවා හතරක්. ඒ කියන්නේ 4යි W. මෙතන හැබැයි පල්ලෙහාට පුතේ. ඒ නිසා මෙතන ලකුණ ඍණ. සමා වෙන්න ඕනේ පුතේ මෙතන ලකුණ ඍණ. W බෙදීම දෙකට W බෙදීම දෙක එකතු වෙනවා. ඒ කියන්නේ W පල්ලෙහාට හින්දා ඍණ W. සමතුලිතයි උත්තරේ බිඳුවයි. බලන්න 2T1 sin 60 කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි සමානයි එකතුව 5යි W ට. මේ විදිහට සුළු කරද්දි පුතේ දෙකේ ඉලක්කම කැපිලා ගියා. එහෙනම් T1 සඳහා ධන උත්තරයක් ලැබෙනවා. T1 අගය 5යි W බෙදීම මූල 3ක් වන පරිද්දෙන් අපිට ලැබෙනවා. තේරුණාද? බලන්න ඔයාට එහෙනම් පුතේ මේ විදිහට සලකලා විභේදනය කරලත් උත්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. බලන්න එකම ගාන පුතේ විවිධ ක්‍රම ඔස්සේ කල්පනා කරන්න පුළුවන් විවිධ විදියට හිතන්න පුළුවන්. හැබැයි අවසානට ලැබෙන උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. කලින් විදිහට සැලකුවත් T1 ආතතියක් විදිහටම ලැබුණා. ඒ ආතතියේ විශාලත්වයේ 5යි W බෙදීම මූල 3ක් විදිහටම ලැබුණා. තේරුණාද? එහෙනම් හැම වෙලෙම මේ වගේ ගණන් හදද්දී වා නිවැරදි වෙන්න ඕනේ. නිවැරදි පැහැදිලි ලස්සන කෝණ ගැලපෙන විදිහට රූපයක් අඳින්න. ඒකට අඩි රූල් භාවිතා කරන්න. සවිදි සඩාශ්‍රයක් ගත්තොත් ඒක සවිදි වන විදිහට රූපය අඳින්න. එතකොට පාද අතර සම්බන්ධතා, කෝණ අතර සම්බන්ධතා මනාව තේරුම් ගන්න පුළුවන් පුතේ. විභේදනයන් ගන්න බැරි කොයි අවස්ථාවලදීද, ගූර්ණය ගන්න බැරි කොයි අවස්ථාවලදීද කියන කාරණේ නිරවුල් කරගෙන මනාව තේරුම් ගන්න. එතකොට ඒ කොටසත් නිරවුල්. ඊළඟට සුළු කිරීම වලදී දැන් උදාහරණයකට මේ සුළු කිරීමේදී sin 60 කියලා මම ලිව්වට ඔයා sin 60 කියන එක හිතින් කියවලා ඕනනම් කෙලින්ම මෙතෙන්ට මූල 3 බෙදීම 2 දාන්න තිබ්බා. එතකොට පැහැදිලි සා ඉක්මා වෙලාව ඉතුරු වෙනවා. මම මේ හැමෝටම තේරෙන්න sin 60 කියලා ලිව්වට දක්ෂයාට ඒක sin 60 ඕනේ මූල 3 බෙදීම 2 කියලා එකවරම ලියන්න හැකියාව තියෙනවා. ඊළඟට රූප සටහන් අඳිනකොට පුතේ මුල් රූප සටහන දිහා බලලම ඔය සූත්‍රය ලියන්න පුළුවන් නම් ඒක හොඳටම ප්‍රමාණවත්. මේ විදිහට නැවත නැවත රූප සටහන් ඇඳීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි පැහැදිලි කරන්න
මේ වෙන් කරගත් රූපයක් තියෙන්න ඕන නිසා තමයි මම මේ වෙන් වශයෙන් රූපයක් ඇඳේ. නමුත් ඔයාට අවශ්‍යතාවයක් ලැබෙන්නේ නැහැ. ඒ විදිහට වෙන වෙන්ව රූප ඇඳ මේක කරන්න. අර මුල් රූප සටහන ලොකුවට පැහැදිලිව ලස්සන ඇඳගත්තා නම් ඒ රූප සටහන දිහා බලාගෙනම මේ සෙල්ලම කරන්න පුළුවන්. එතකොටත් පුතේ කාලය ඉතුරු වෙනවා. ඒ නිසා ඔයාලට ආශිර්වාද කරනවා පුතේ සෑම විටම ජයග්‍රහණය ලැබෙන්න කියලා.